අයිබෝන් අද අපි මේ වීඩියෝ පාඩම් මාලාවත් එක්ක මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන්නේ 2022 අවුරුද්දේ උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේ දූ දරුවන්ව. සෑහෙන කාලයකට පස්සේ අපි මුණ ගැහෙන්නේ මාස දෙකකට අධික කාලයකට පස්සේ. එතකොට මේ වීඩියෝ පාඩම් මාලාවේ වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද? ඒ වගේම උසස් පෙළ විභාගය සඳහා ඔයගොල්ලෝ සූදානම් විය යුත්තේ කොහොමද? පොඩ මේ කරුණ ටික තේරුම් බේරුම් කරගෙනම අපි වැඩට බහිමු. ළමයින්ට මතක ඇති අපි මාර්තු 12 වෙනිදා තමයි උපකාරක පන්ති පාසල් නිවාඩුවට සමගාමීවම උපකාරක පන්ති නිවාඩු දුන්නේ. එතකොට ජනවාරි මාසේ තමයි අපි 2022 දරුවන්ගේ විද්‍යාගණිත විෂය ධාරාවන් වලට සම්බන්ධ වෙච්ච දරුවන්ගේ පන්ති පටන් ගත්තේ. එතකොට මාස 2මාරකට ආසන්න කාලයක් අපි ඒ වෙද්දී වැඩ කරලා තිබුණා. එතකොට පළවෙනි ඒකකයේ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ පළවෙනි ඒකකය මිනුම් කියන ඒකකයේ භෞතික රාශි ඒ වගේම මාන කියන කොටස් දෙක අපි පන්තිවල සාකච්ඡා කරලා තිබුණා. මීට අමතරව අපි භෞතික විද්‍යා විෂය නිර්දේශයේ පළවෙනි ඒකකයට සමාන්තර මිනුම් උපකරණ කියන ප්‍රායෝගික පරීක්ෂණ කීපයකුත් සාකච්ඡා කරලා තිබුණා. මේ පළවෙනි ඒකකයේ දෛශික කියන තව මාතෘකාවක් අපිට සාකච්ඡා කරන්න ඉතුරු වෙලා තිබුණා. ඊට පස්සේ තමයි දෙවෙනි ඒකකය යාන්ත්‍ර විද්‍යාව කියන ඒකකය පටන් ගන්න නියමිතව තිබුණේ. දැන් මගෙන් භෞතික විද්‍යාව ඉගෙන ගත්ත කොළඹ සහ ගම්පහ මම පන්ති පවත්වන දිස්ත්‍රික්ක දෙකේ දූ දරුවන්ට මේ දෛශික කොටසේ සම්පූර්ණ සිද්ධාන්ත සටහනක් ටෙලිග්‍රෑම් කියන ඇප් එක හරහා අපි ලබා දීලා ඒ සිද්ධාන්ත සටහන් හරහා ඒව ගැටලු විසඳන ආකාරයේ සියල්ල විධිමත්ව මම පෙළගස්සලා තිබුණා. ඒ දෛශික කොටස මම ආවරණය කරලා තියෙනවා මේ වෙද්දී. කොහොමත් සාමාන්‍ය පන්ති පටන් ගත්තට පස්සේ නැවතත් ඒ දෛශික කොටස් වල අවශ්‍ය කරන කරුණු ඔයගලන්ට වේගෙන් ඉගැන්වීමක් සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට කොළඹ සහ ගම්පහ පන්ති දෙකේ අන්තිමට අපි පන්ති නතර කරන අවස්ථාවේදී හරියටම එකම තැනකින් නෙමෙයි වැඩ නතර කරලා තිබුණේ. ඒක නිසා මම මේ වීඩියෝ පාඩම් මාලාව හරහා බලාපොරොත්තු වෙන්නේ ඒ හැම දරුවෙකුටම සම්බන්ධ වෙන්න පුළුවන් තැනකින්. ඒ වගේම දැන් සාමාන්‍ය පෙළ ප්‍රතිපලාවට පස්සේ ඒ ප්‍රතිපල අනුව විද්‍යාගණිත විෂය ධාරාවන් කරන්න තීරණය කරපු දූලා පුතාලා පිරිසකුත් මේ වෙනකොට ඇති. ඒගොල්ලන්ට මේ මගහැරිලා තියෙන පළවෙනි ඒකකය පන්ති පටන් ගත්තාම ආවරණය කරගන්න සම්පූර්ණ ඒකකය ආවරණය කරගන්න වැඩසටහනක් අපි හදලා දෙනවා. ඒතර ඒගොල්ලෝ ඒ මගහැරිලා තියෙන කොටස් ගැන ඒ දරුවෝ පසුතැවිලි විය යුතු නැහැ. ඒතර හැම දරුවෙකුටම දැන් අද මේ අපි පටන් ගන්න යාන්ත්‍ර විද්‍යාව ඒකකයේ ඉඳලා මේ පාඩම් වැඩ ටික බොහොම ලස්සනට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මොකද මේ යාන්ත්‍ර විද්‍යාව වැඩ කරගෙන යන්න මූලික දැනුමක් ඕනේ නැහැ. සාමාන්‍ය පෙළ මට්ටමේදී ඔයගොල්ලෝ දන්න දේවල් වලින් පටන් අරගෙන අපිට පුළුවන් අමාරු විෂය කරුණු වලට එන්න. ඒ නිසා අද මේ වීඩියෝ පාඩම් මාලාවේ වැඩ මම පටන් ගන්නේ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ දෙවෙනි ඒකකය යාන්ත්‍ර විද්‍යාව කියන ඒකකේ. හැබැයි මෙතන කරුණු කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ මේ විෂයානුබද්ධ කරුණු ඉගෙන ගන්න කලින් සැලකිල්ලට ගත යුතුයි. පළවෙනිම එක තමයි දැන් සමහර ළමයි මේ ගෙවිච්ච මාස දෙකක කාල සීමාව මම දන්නවා බොහෝ ළමයි සුළු පිරිසක් වැඩ කරන්නේ නැති පිළිවෙලකට. නමුත් බොහෝ ළමයි මේ මාස දෙකක ගෙවිච්ච කාල සීමාව තුළ විධිමත්ව 2022 උසස් පෙළ විභාගයේ ඉලක්ක කරගෙන ක්‍රමානුකූලව හරියට විෂය කරුණු ඉගෙනගෙන නැහැ. විවිධ ගුරුවරුන්ගේ වීඩියෝ පාඩම් එක්ක ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ නැති. ඒව වැරදි නෑ. ඒව හොඳයි. මොකුත්ම නොකර ඉන්නවට වඩා. හැබැයි ගොඩාක් දරුවෝ ඒවා විධිමත්ව ඉගෙන ගත්තේ නැහැ. ඒ වගේම ඒ පාඩමේදී ගණන් ගුරුවරයා විසින් හැදුවට ළමයි ගණන් හදන්න තනියම උත්සාහ කරන්නේ නැහැ බොහෝ විට. නිකන් ඒක නරඹලා ඉවර කරනවා. ඒක නිසා මේ පහුගිය මාස දෙකක කාල සීමාවෙදී පිළිවෙලට වැඩක් කෙරුණේ නැහැ කියන පසුතැවිල්ල බොහෝ දරුවන්ට තියෙන ඉඩ තියෙනවා. ඔයගොල්ලෝ මෙහෙම හිතන්න.
මේ ගෙවිච්ච අතීතය අපිට නැවත නිවැරදි කරන්න බැහැනේ. ඒතර මේ ගෙවිච්ච මාස දෙකක කාලේ හැබැයි ඔයගොල්ලෝ හැමෝම හොඳ විවේකයක් ගත්තා. ඒක නෑ කියන්න බෑ. මම හිතන්නේ ජීවිතේ අපිට වැඩ කටයුතු කරගෙන යනකොට විවේකය, විනෝදය ඒවත් අවශ්‍යයි. නේ? මනසට ඒවත් අවශ්‍යයි. ඒතර මේ ගෙවිච්ච මාස දෙකේදී ඔයගොල්ලෝ ගත්ත විවේකය ගැන සතුටු වෙන්න. හොඳ විවේකයක් ගත්තා. හැබැයි දැන් අපි මේ විවේක ඉවර කළා මෙතන ඉඳලා පිළිවෙලට වැඩ කරමු. ඒතර කනගාටු වෙන්න ඕනේ නැහැ. ඕගලන්ගේ උසස් පෙළ විභාගයට ඕගලන්ගේ අවශ්‍ය කරන ඉලක්කයට ඇරලවන්න ගුරුවරු හැටියට අපි ඉන්නවා. ඒක න බය වෙන්න එපා. ඕගලන්ට තියෙන හැබැයි අපි කියන විදිහට වැඩ කරන්න. ඒතර මේ වීඩියෝ එක බලලා අර කලින් නිකන් වීඩියෝ එකක් දෙකක් බලලා ඒක නැරඹීමට විතරක් සීමා කළා ඕගොල්ලෝ වැඩ කළා වගේම මෙතනදිත් වැඩ කරනවා නම් ඔන්න තේරුමක් නැති වෙයි. ළමයි මෙතන තේරුම් ගන්න ඕනේ ප්‍රධානම දෙයක් තමයි දැන් මේ උසස් පෙළ විභාගය මම මේ පන්ති පටන් ගන්නකොටම ළමයින්ට පැහැදිලි කරලා තියෙනවා මේක ඔයගොල්ලෝ කොහොමද දන්නවා මේක හරිම අමාරු විභාගයක්. සාමාන්‍යයෙන් ලක්ෂ 3මාරකට ආසන්න පිරිසක් මේ විභාගයට වාඩි වෙනවා. හැබැයි ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ සාමාන්‍යයෙන් අවස්ථාවන් තියෙන්නේ 35000ක විතර ප්‍රමාණයකට. ඉතින් මේ විශ්වවිද්‍යාල වලට බඳව ගන්න පිරිස වැඩි කරන්න හැම රජයක්ම උත්සාහ කරනවා. අපි ඒව සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. හැබැයි මේ ප්‍රමාණයට මේ ධාරිතාව වැඩි කරන්න කොහෙත්ම බෑ. අපි තුමු 2022 ඕගොල්ලන්ගේ උසස් පෙළ විභාගය වෙනකොට මේක 50000ක විතර සීමාවකට වැඩි වුණා කියලානේ. හැබැයි ඒකට 3,50,000කින් 50000ක පිරිසකට විතරයි රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුළත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒත් ලක්ෂ 3කට ඒ අවස්ථාව හිමි වෙන්නේ නැහැ. ඉතින් ළමයි තේරුම් ගන්න ඕනේ මේ උසස් පෙළ විභාගයේ තියෙන තරඟකාරී බව. මේක බොහොම අමාරු එක්සෑම් එකක් නේ. බොහොම මේ ප්‍රමිතියෙන් ඉහළ ප්‍රශ්න පත්‍ර වලට තමයි උසස් පෙළ විභාගයේදී ඔයගලන්ට උත්තර ලියන්න වෙන්නේ. ඒ නිසා දැන් මේ ලැබිච්ච විවේකයත් එක්ක විනෝදයෙන් කාලය ගත කරන දරුවෝ හිතනවනම් උසස් පෙළ විභාගය මේ ප්‍රශ්නත් එක්ක ලේසි වෙයි. එහෙම නැත්නම් 2022 එක්සෑම් එක කල්යයි. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා 2022 දී ඔයගොල්ලන්ගේ විභාගය නියමිත විදියට තියෙනවා සහ ඒක ඊටාම අමාරු විභාගයක්. ඒ නිසා අර ගෙවිච්ච මාස දෙකේදී ගත කරපු විවේකය දැන් ඉවර කරන්න. ඉවර කළා මාත් එක්ක වැඩ කරන්න ලෑස්ති වෙන්න පිළිවෙලට. සටහන් පොත්වල සටහන් ලිවිය යුතුයි. නිකන් වීඩියෝ එකක් නැරඹීමෙන් ෆිසික්ස් පුළුවන් වෙන්නේ නැහැ. ෆිසික්ස් නෙමෙයි කිසිවක් පුළුවන් වෙන්නේ නැහැ. ඔයගලට යමක් පුළුවන් වෙන්නේ ඔයගොල්ලෝ පන්ති කාමරයේදී වැඩ කරපු විදිහට මම කියවනකොට සටහන් ලියලා ගානක් හදන්න කිව්වහම අවංකව ඒ ගාන තනියම හදන්න උත්සාහ කළා. ඊට පස්සේ ඒ ගාන මම පැහැදිලි කරනකොට මේක කොහොමද ඒ ගැටලුව විසඳුවේ කියන එක හරියට අවධානයෙන් අහගෙන තේරුම් අරගෙන ඊළඟට ගෙදර වැඩ හැටියට දෙන ගණන් ටියුට්ස් වලින් ඒ සියල්ල ඔයගොල්ලෝ තනියම උත්සාහ කළොත් විතරයි ඔයගලන්ට මේ වීඩියෝ පාඩම් මාලාවෙන් වැඩක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් නිකන් අර කලින් කළා වගේ ඔය එකක් දෙකක් නරඹලා මේක ඉවර කරන්න නම් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ වැඩේට අත ගහන්න එපා. ඔයගලන්ට 2022 උසස් පෙළ විභාගය සාර්ථක කරගන්න මේකෙන් කිසිම උදව්වක් එන්නේ නැහැ. ඒ නිසා මෙතනදී අවංක වෙන්න. දැන් මේ වෙලාව වෙනකොට මේ වීඩියෝ පාඩම් මාලාව නරඹන්න පටන් ගත්ත දරුවෝ සටහන් පොතක් ළඟ තියාගත්තේ නැත්තම් පෑනක් ළඟ තියාගත්තේ නැත්තම් මේ වීඩියෝ එක මෙතනින්ම නතර කළා. ටක් ගාලා පෑනයි මේ පොතයි අරගෙන සටහන් පොතයි අරගෙන නැවත මෙතෙන්ට එන්න. ඒ ඇවිල්ලා මම කියනකොට සටහන් ලියලා පිළිවෙලට වැඩේ කරමු. පිළිවෙලට. අපි අද ආරම්භක දවසේ කුඩා කාල සීමාවකට මේ වැඩේ සීමා කරලා වැඩ කරන්නේ උගන්වන්නේ. හැබැයි අපි ඉදිරියේදී පන්ති කාමරයේදී වැඩ කළා වගේ පැය 4ක කාලයක් ඔයගලන්ට මේ එක දවසකදී එක සතියකදී මේ වීඩියෝ පාඩම් මාලාව හරහා පාඩම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එසා දැනට අපි පොඩි කාලයකින් වැඩ කරමු. හැබැයි වැඩ කරන පොඩි කාලය තුල මොකක් හරි වැඩ ප්‍රමාණයක් හරියට කරමු. හරියට කළා මොකක් හරි විෂය කොටසක් හරියට ඉගෙන ගමු. නිකන් උඩින් පල්ලෙන් නෙමෙයි. හරි. එවනම් ඒ විදිහට තමයි ඔන්න අපි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එක්සෑම් එක සාමාන්‍ය විදිහටම 2022 ඔයගලන්ගේ අගෝස්තු වල තියෙනවා. ඒක අමාරු එක්සෑම් එකක්. දැන් අර ගෙවිච්ච කාලය අමතක කරලා මෙතන ඉඳලා පිළිවෙලට මම කියන විදිහට වැඩ කරන්න. විශ්වාසයෙන් වැඩ කරන්න. හැම දරුවෙකුටම මොන මට්ටමක මේ වෙනකොට හිටියත්
හරියට අපි දෙන උපදෙස් වලට අනුව මේ යාන්ත්‍ර විද්‍යාවේ ඒකකේ ඉඳලා ඉස්සරහට වැඩ කරගෙන ගියොත් මේ උසස් පෙළ කියන කඩයිම අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්න පුළුවන්. ඒක විශ්වාස කළා අපිත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරගෙන යමු. හරි. හරි. එමනම් ලියන්න අද පාඩමේ නම යාන්ත්‍ර විද්‍යාව. දෙවෙනි ඒකකය. යාන්ත්‍ර විද්‍යාවේ ඒකකය විභාගයේදී ඔයගලන්ට තීරණාත්මක ඒකකයක්. කරුණු දෙකක් හින්දා. එක මේ ඒකකයෙන් තමයි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අතර තියෙන දැවැන්ත පරතරය පියවන්නේ. ඔයගලන්ට සංකීර්ණ ගැටලු විසඳීම සම්බන්ධයෙන් හොඳ හුරුවක් මේ වැඩේට ඔයගලන්ගේ මනස සූදානම් කිරීමක් කෙරෙන්නේ යාන්ත්‍ර විද්‍යාවේ ඒකකය හරහා. දෙවෙනි කාරණය මේ ඒකකයෙන් විභාගයේදී ලැබෙන ලකුණු ප්‍රමාණය. යාන්ත්‍ර විද්‍යාවේ ඒකකයෙන් විභාගයේදී ළමයින්ට අනිවාර්යයෙන්ම ලැබෙනවා රචනා ප්‍රශ්නයක්. ඒ කියන්නේ ලකුණු 7.5ක්. ඒ වගේම මේ ඒකකයෙන් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ලැබෙන්න 50ක විතර ඉඩකඩක් තියෙනවා. එම් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ලැබුණොත් ලකුණු 5ක්. මේ ඒකකයෙන් අනිවාර්යයෙන්ම බහුවර්ණ ප්‍රශ්න 7ක 8ක ප්‍රමාණයක් එනවා. සමහර අවුරුදු තියෙනවා ඒක බහුවර්ණ ප්‍රශ්න 10ක් විතර දක්වා වැඩි වෙච්ච. ඒතර අපි 8යි කියමු. එතන ලකුණු 8ක් තියෙනවා. ඒතර ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් යාන්ත්‍ර විද්‍යාවෙන් නොලැබුණත් ළමයින්ට පේනවා ඇති රචනා ප්‍රශ්නය සහ බහුවර්ණ ප්‍රශ්න ගත්තාම ලකුණු 15ක විතර ප්‍රමාණයක් භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ මුළු ලකුණු 100න් මේ ඒකකය හරහා ආවරණය කරගන්න පුළුවන්. ඒතර ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ලැබුණොත් මේක ලකුණු 20ක විතර ප්‍රමාණය දක්වා ඉහළ යනවා. ඒතර හිතන්න 100න් 20ක් විතරනේ. 5න් එකක් විතර. එතකොට ෆිසික්ස් පේපර් එකේ ලකුණු 100න් 5න් එකක විතර ප්‍රමාණයක් යාන්ත්‍ර විද්‍යාවේ ඒකකයේ හරියට හදාරන දරුවෙකුට ගන්න අවස්ථාව තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න දැන් පේපර් එකේ මේ ලකුණු ප්‍රමාණය තිබුණට වැඩක් නැහැ අපිට මේක ගන්න බැයි නන්නේ. ඒතර මේක ගන්න නම් ඔයගලන්ට සිද්ධ වෙනවා මේ ඒකකයට අදාළ සියලුම સિદ્ધාන්ත කරුණු මනවින් ඉගෙන ගන්න. හොඳට තියරි කොටස් තේරුම් ගන්න ඕනි. පුළුවන් තරම් ගණන් හදන්න ඕනි. පාස් පේපර්ස් ගණන් නේ මොඩල් පේපර්ස් වල ගණන් අපි දෙන ටියුට් වල ගණන් විශාල ගැටළු ප්‍රමාණයක් තනියම විසඳන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේ මේ එකකයට අදාළව ප්‍රැක්ටිකල්ස් තියෙනවා 5ක්. ඒ ප්‍රැක්ටිකල්ස් 5 හරියට ඉගෙනගෙන අර ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට ලෑස්ති වෙන්නත් ඕනේ. ඉතින් එහෙම හොඳට වැඩ කරන ළමයෙකුට තමයි යාන්ත්‍ර විද්‍යාවේ ඒකකයෙන් පේපර් එකේ තියෙන මේ ලකුණු 20ක විතර ප්‍රමාණය ගැන විශ්වාසය තියන්න පුළුවන්. රයිට්. ඒතොර යාන්ත්‍ර විද්‍යාව කියන පාඩමේ නම යාන්ත්‍ර විද්‍යාව. ඒ යාන්ත්‍ර විද්‍යාව කියන ඒකකයේ යටතේ අපිට මුණ ගැහෙන පළවෙනි ප්‍රධාන මාතෘකාව තමයි චලිතය. ලියන මාතෘකාව චලිතය. චලිතය යටතේ ලියන්න අනුමාතෘකාවක් පිහිටුම් දෛශිකය. පිහිටුම් දෛශිකය. මොකද්ද පිහිටුම් දෛශිකය කියලා කියන්නේ? නමෙන්ම අදහසක් කියනවනේ නේ. පිහිටීම පිළිබඳව විස්තර කරන යම් කිසි දෙයක් දෛශිකයක්. පිහිටුම් දෛශිකය. ළමයි හිතන්න මෙහෙම. දැන් අපි හිතමු A සහ B කියලා ස්ථාන දෙකක්. ලක්ෂ දෙකක්. දැන් මේ A වල ඉන්න කෙනෙකුට B කියන ස්ථානය පිහිටලා තියෙන ආකාරය විස්තර කරන්න ඕනි කියලා හිතන්න තව කෙනෙකුට. එයාට කියන්න ඕනේ දැන් ඒ වෙල ඉන්න කෙනාට කියන්න ඕනේ B කියන ස්ථානයේ පිහිටලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. එතකොට A වල ඉන්න කෙනා B වල පිහිටීම ඉදිරිපත් කරනකොට ලේසිම විදිහ තමයි මේ A සහ B යා කරන සරල රේඛාවේ විශාලත්වය සහ ඒකේ දිශාවනේ. දැන් අපි මේ උතුරු දිශාව කියලා. මේ කොනේ අංශක 60යි කියලා හිතන්න. මේ රේඛාවේ දිග අපි හිතමු මීටර 50යි කියලා. එතකොට A වල ඉන්න කෙනාට කියන්න පුළුවන් B පිහිටලා තියෙන්නේ උතුරින් අංශක 60ක් නැගෙනහිරට. මේ නැගෙනහිර පැත්තටනේ අපි හැරෙන්නේ. උතුරින් අංශක 60ක් නැගෙනහිරට තමන්ගේ ඉඳලා මීටර 50ක් ඈතින්. එතකොට හරියටම B කියන ස්ථානය හඳුනා ගන්න පුළුවන්. අනන්‍යයි, පැටලිල්ලක් නැහැ. වෙන ලක්ෂත් එක්ක පැටලෙන්නේ නැහැ.
උතුරින් අංශක 60ක් නැගෙනහිර දිශාවට ඒ වල ඉඳලා මීටර 50ක් ඈතින් තමයි බීලක්ෂය පිහිටලා තියෙන කිව්වහම ඒ අර විශාලත්වය සහ දිශාව කියන කරුණු දෙකම පදනම් කරගෙන මේ බීලක්ෂයේ පිහිටීම අපිට හරියට හඳුනා ගන්න පුළුවන්. ළමයි දන්නවා දැන් විශාලත්වය සහ දිශාව කියන කරුණු දෙකම එකතු වුණාම අපිට ලැබෙන්නේ දෛශිකයක්. එහෙනම් මේ අපි කතා කරන්නේ දෛශිකයක් පිළිබඳව. ඒ දෛශිකයෙන් තමයි B වල පිහිටීම විග්‍රහ කෙරෙන්නේ. එහෙනම් අපි ඒකට කියනවා B ගේ පිහිටුම් දෛශිකය. හැබැයි නිකම්ම නෙමෙයි. දැන් මේ A වල ඉඳලා බලනකොට B පිහිටන ආකාරයෙන් අපි විස්තර කළේ. එහෙනම් මෙයාට අපි කියනවා Aට සාපේක්ෂව B ගේ පිහිටුම් දෛශිකය කියලා. දෙකෙනෙක් අහන්න පුළුවන් ඇයි චලිතය කියන මාතෘකාව යටතේ මේ පිහිටුම් දෛශිකය උගන්වන්නේ? අපි ඊළඟට චලිතය කියන එක විද්‍යාත්මකව අර්ථ දක්වන්න ගියාම මේ පිහිටුම් දෛශිකය කියන සංකල්පය අපිට ඕනි වෙනවා. ඒ නිසා තමයි අපි ඉස්සෙල්ලා පිහිටුම් දෛශිකය කියන එක තේරුම් ගැනීම වැදගත් වෙන්නේ. හරි. ටගල මේ වගේ පොඩි රූප සරහනක් අඳ ගන්න. රූප ඇඳීමේදී අපි ටිකක් වේගයෙන් වැඩ කරන්න උත්සාහ කරමු. ලියන යටතේ එක් ලක්ෂයක සිට බලන විට තවත් ලක්ෂයක් පිහිටා ඇති ආකාරය අනන්‍යව ඉදිරිපත් කළ හැකි ක්‍රමය වන්නේ එම ලක්ෂ දෙක යා කරන සරල රේඛාවේ විශාලත්වය හා දිශාව ඉදිරිපත් කිරීමයි. මෙමගින් ලැබෙන දෛශිකය, එතකොට මේකෙන් ලැබෙන දෛශිකයක් නේ. මෙමගින් ලැබෙන දෛශිකය මුල් ලක්ෂයට සාපේක්ෂව දෙවන ලක්ෂයේ පිහිටුම් දෛශිකය යැයි කියනු ලැබේ. හරි. දැන් ලියන්න ඊළඟ අනුමාත්‍රකාව චලිතය අර්ථ දැක්වීම. බලමු විද්‍යාත්මකව මේ චලිතය කියන එක අර්ථ දක්වන්නේ කොහොමද? දැන් ළමයි හිතන්න මෙන්න Aට සාපේක්ෂව B ගේ පිහිටුම් දෛශිකය. කාලයේ t සමානයි 0 තත්වය තමයි මේ පෙන්නලා තියෙන්නේ කියලා හිතන්න. කිසියම් කාලයකට පස්සේ බලනකොට B කියන කෙනා අපි තුන් මෙතෙන්ට ආවා කියලා. දැන් ඒතකොට Aට සාපේක්ෂව B ගේ පිහිටුම් දෛශිකය මේ විදිහයිනේ. මේ ඩෙල්ටා t කාලයකට පස්සේ කියලා හිතන්න. මේ ඩෙල්ටා සංකේත ගැන එහෙම යම් අවබෝධයක් දැන් ඔයගොල්ලන්ට තියෙනවා. ඩෙල්ටා සංකේතය අපි පාවිච්චි කරන්නේ කිසියම් රාශියක වෙනස පෙන්වන්නේ නේ. ග්‍රීක හොඩි අකුරක් ඩෙල්ටා. එතකොට ඩෙල්ටා t කාලය ඩෙල්ටා t ප්‍රමාණයක් ගෙවිලා. එතකොට කාලයේ t සමානයි 0 දී Aට සාපේක්ෂව B ගේ පිහිටුම් දෛශිකය මේ විදිහට දිස් වුණා. දැන් ඩෙල්ටා t කාලයකට පස්සේ Aට සාපේක්ෂව B ගේ පිහිටුම් දෛශිකය දිස් වෙන්නේ මේ විදිහට. එතකොට අපිට පේනවා ඇති B කියන කෙනා මෙතන ඉඳලා මෙතෙන්ට ගිහිල්ලා. අපි දන්නේ මොන වගේ පතයක් ඔස්සේද යා ගියේ කියලා. නිකන් හිතන්න මේ වගේ පතයක් කියලා. මෙතන B ගේ පතය කියලා හිතන්න. දැන් මෙන්න මේ වගේ අවස්ථාවක් පදනම් කරගෙන අපිට පුළුවන් චලිතය කියන එක විද්‍යාත්මකව නිර්වචනය කරන්න.
දැන් ළමයි දන්නවා මෙතන ඉඳලා මෙතෙන්ට අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කියනවනේ B කියන කෙනා චලනය වුණා කියලානේ. දැන් කොහොමද චලිතය විද්‍යාත්මකව නිර්වචනය කරන්නේ? ඒට සාපේක්ෂව B හි පිහිටුම් දෛශිකය කාලය සමග වෙනස් වුණොත්. කාලය ගත වෙනකොට කිසියම් ලක්ෂයකට සාපේක්ෂව තවත් ලක්ෂයක පිහිටුම් දෛශිකය මේ විදිහට වෙනස් වුණොත් අපි කියනවා අර දෙවෙනි ලක්ෂය මොනවා වුණා කියලාද? චලනය වුණා. හැබැයි නිකම්ම නෙමේ කාට සාපේක්ෂවද? ඊට සාපේක්ෂව. මොකද මෙයාට සාපේක්ෂවනේ මෙයාගේ පිහිටුම් දෛශිකය බැලුවේ. ඒසා චලිතය අර්ථ දක්වන තැනදීත් B නිකම්ම චලනය වුණා කියලා නෙමේ අපි කියන්නේ. ඊට සාපේක්ෂව B චලනය වුණා කියලා. දැන් බලන්න එහෙනම් කොහොමද විද්‍යාත්මකව චලිතය අර්ථ දක්වන්නේ? ඊට සාපේක්ෂව B හි පිහිටුම් දෛශිකය කාලය සමග වෙනස් වන්නේ නම් ඊට සාපේක්ෂව B චලනය වන්නේ යයි කියනු ලැබේ. රයිට්. අගලන් දින මේ වගේ රුපියල්. එනතන ඒට සාපේක්ෂව B හි පිහිටුම් දෛශිකය නිකන් ලියාගෙන යන්නේ නැතුව Taman ලියන දෙයට අවධානය තියාගෙන ලියන්න. ඒට සාපේක්ෂව B ගේ පිහිටුම් දෛශිකය කාලය සමග වෙනස් වන්නේ නම් ඒට සාපේක්ෂව B ගේ පිහිටුම් දෛශිකය කාලය සමග වෙනස් වන්නේ නම් ඊට සාපේක්ෂව B ඊට සාපේක්ෂව B චලනය වන්නේ යයි කියනු ලැබේ. චලනය වන්නේ යයි කියනු ලැබේ. එතන තරුවක් දාලා දැනුව ළමයි තේරුම් ගන්න ඕනේ මේ චලිතයේ අර්ථ දැක්වීමටම අර සාපේක්ෂ කතාව ඇතුළත් වුණානේ. අපි කියන්නේ මෙතනදී B චලනය වුණා කියලා නෙමේ Aට සාපේක්ෂව B චලනය වුණා. එසත් සියලුම චලිත සාපේක්ෂයි. ඇතරම අපි දැන් මේ යාන්ත්‍ර විද්‍යාවේ චලිතයේ කොටසේ තව ටිකක් ඉස්සරහට එනකොට වෙනම සාපේක්ෂ චලිතය කියලා මාතෘකාවක් ඔයගලන්ට උගන්වනවා. එතනදී අපි බලමු මොකක්ද මේ සාපේක්ෂයි කියන එකේ ඇත්ත තේරුම කියලා. දැනට අපි නිකන් මේක සාපේක්ෂයි කියලා විග්‍රහ කරමු. එතකොට මොකක්ද ඊට සාපේක්ෂයි කියන එකෙන් අදහස් කරන්නේ කියන එක අපි දෙවනුව සාපේක්ෂලිතයට විස්තරාත්මකව බලමු. එතකොට මෙතන දැන් අපි සටහන් කරගන්න වැදගත් කාරණය තමයි දැන් අර චලිතයේ අර්ථ දැක්වීමේ වගන්තිය තුල අපි දැක්ක ඊට සාපේක්ෂව කියලා යෙදෙනවා. ඒ කියන්නේ චලිතයේ අර්ථ දක්වනකොට සාපේක්ෂ භාවය ගැන කතා කරන්න වෙනවා. එhmenan සියලුම චලිත සාපේක්ෂයි. right ලියන්තරුවක් දාලා සියලුම චලිත සාපේක්ෂ වේ. සියලුම චලිත සාපේක්ෂ වේ. අපි පන්ති වැඩ කරගෙන ගිය විදිහටම සටහන් ලියාගෙන ඉස්සරහට යමු. සියලු චලිත සාපේක්ෂ වේ. තවතරුවක් දාලා ලියන්න. දැන් ඉස්සරහට අපි ගණන් හදනකොට ගැටළු විසඳීමේදී සමහර අවස්ථාවලදී දැන් මෙහෙම කියනවා. මෝටර රථයක් පැයට කිලෝමීටර 50ක වේගයෙන් උතුරට ගමන් කරනවා. එතකොට දැන් මේ දීලා තියෙන්නේ මෝටර රථයේ වේගය පිළිබඳ තොරතුරක්. චලිතය පිළිබඳ තොරතුරක්. එතකොට මේ චලිතය පිළිබඳ සියලුම දේවල් සාපේක්ෂයිනේ. එතකොට දැන් මෝටර රථයක් පැයට කිලෝමීටර් 50ක වේගයෙන් උතුරට ගමන් කරනවා කියලා කිව්වහම කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වේගය දීලා තියෙන්නේ කාට සාපේක්ෂවද? ළමයි විශේෂයෙන් සඳහන් කළා නැත්නම් කාට සාපේක්ෂවද මේ වගේ තොරතුරක් දීලා තියෙන්නේ කියලා අපි සලකන්නේ පොළවට සාපේක්ෂව පෘථුවියට සාපේක්ෂව මේ දේවල් මේ තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ඉතින් ඒකත් අපිට ගැටළු විසඳනකොට වැදගත් වෙන කාරණයක්. හරි ලියන් තව තරුවක් දාලා මින් ඉදිරියට විශේෂයෙන් සඳහන් කර නොමැති අවස්ථාවලදී මින් ඉදිරියට විශේෂයෙන් සඳහන් කර නොමැති අවස්ථාවලදී
චලිතය පිළිබඳ සියලු රාශි වේගය වෙන්න පුළුවන් ප්‍රවේගය ත්වරණය ඕන එකක් විස්ථාපනය චලිතය පිළිබඳ සියලු රාශි පෘථුවියට සාපේක්ෂව ඉදිරිපත් කර ඇතැයි සලකනු ලැබේ. පෘථුවියට සාපේක්ෂව ඉදිරිපත් කර ඇතැයි සලකනු ලැබේ. පෘථුවියට සාපේක්ෂව ඉදිරිපත් කර ඇතැයි සලකනු ලැබේ. හරි. එතකොට චලිතය පිළිබඳ විද්‍යාත්මක අර්ථ දැක්වීමක් අපි ඉගෙන ගත්තා. ඊළඟට මේ චලිතයේ අපිට තියෙනවා ප්‍රධාන අංශ තුනක් පිළිබඳව ඉගෙන ගන්න. චලිතයේ ප්‍රධාන අංශ තුනක් පිළිබඳව ඉගෙන ගන්න තියෙනවා උසස් පෙළ භෞතික විද්‍යා විෂය නිර්දේශය යටතේ. එකක් තමයි උත්තරණ චලිතය. අපි කියනවා රේඛීය චලිතය. translational motion නැත්නම් linear motion උත්තරණ චලිතය. තව එකක් තමයි භ්‍රමණ චලිතය rotational motion. ඒකට කියනවා අපි කෝණික චලිතය කියලා. angular motion කියලාත් කියනවා කෝණික චලිතය. තව අංශයක් තියෙනවා මේ චලිතයේ අනුවර්තීය චලිතය. අනුවර්තීය චලිතය. එතකොට ඇතර මේ අනුවර්තීය චලිතය කියන එක ගැන ළමයින්ට උගන්වන්න තියෙන්නේ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ 3 වෙනි ඒකකයේ දෝලන හා තරංග කියන පාඩමේදී. ඒතර ඒ ගැන අපි එතනදී කතා කරමු. උත්තරණ චලිතය සහ භ්‍රමණ චලිතය කියන කොටස් දෙක තමයි අපිට මේ දෙවෙනි ඒකකයේදී යාන්ත්‍ර විද්‍යාව කියන ඒකකයේදී සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒතර ඒකෙනුත් අද අපි සාකච්ඡා කරන්න පටන් ගන්නේ මේ උත්තරණ චලිතය කියන කොටස. ඒ උත්තරණ චලිතයෙන් පස්සේ තව මාතෘකා කීපයක් ගිහිල්ලා තමයි අපිට යාන්ත්‍ර විද්‍යාවේ මැද හරියේදී මේ භ්‍රමණ චලිතය පිළිබඳව සාකච්ඡා කරන්න තියෙන්නේ. රයිට්. ඔයගොල්ලොත් මේ විදිහට චලිතය බෙදලා තියෙන මේ ප්‍රධාන කොටස් තුන හඳුනා ගන්න. මේ සටහන ඇඳ ගන්න සටහන් පොතේ. හරි. ලියන්න මෙතන ඊළඟට මාතෘකාවක් විදිහට උත්තරණ චලිතය. අපි උත්තරණ චලිතය පිළිබඳව තමයි සාකච්ඡා කරන්න පටන් ගන්නෙ. මොකද්ද උත්තරණ චලිතයක් එහෙම නැත්නම් රේඛීය චලිතයක් කියලා කියන්නේ? දැන් සමහර ළමයින්ගේ වැරදි අදහසක් තියෙනවා මේ උත්තරණ චලිතයක් කියපු ගමන් මතක් වෙන්නේ සරල රේඛීය චලිතයක්. ඇත්තටම උත්තරණ චලිතය නැත්නම් රේඛීය චලිතය කියන්නේ සරල රේඛීයයි කියන එකම නෙමෙයි. සරල රේඛීය චලිතයක් කියන්නේ උත්තරණ චලිතයක එක්තරා විශේෂ අවස්ථාවක් විතරයි. මේ බලන්න පොදුවේ උත්තරණ චලිතයක් අපි නිර්වචනය කරන්නේ කොහොමද? අපිට මේ වගේ වස්තුවක් t සමානයි බිඳුවේදී වස්තුව මෙතන තිබුණා. ඊළඟට කිසියම් කාලයකට පස්සේ ඩෙල්ටා t කාලයකට පස්සේ වස්තුව මෙතෙන්ට ආවා. මේ වස්තුවේ අංශු කීපයක් මම මේ ලකුණු කරන්න කියලා හිතන්න. ඒ අංශු තමයි මේ තියෙන්නේ කියලා හිතන්න. දැන් මේ අංශුව මේ ඩෙල්ටා t කාලය තුලදී මෙන්න මේ වගේ පතයක් ඔස්සේ ගමන් කළා තමයි මෙතෙන්ට ළඟා වුණේ කියලා. ඊළඟ අංශුවත් ඒ විදිහම පතයක් ඔස්සේ ගමන් කළා මෙතෙන්ට ළඟා වුණා. ඊළඟ අංශුවත් ඒ විදිහම පතයක් ඔස්සේ ගමන් කළා මෙතෙන්ට ළඟා වුණා. තත්වය ඕකනම් ඒ කියන්නේ මේ වස්තුවක් හැදිලා තියෙන සෑම අංශුවක්ම සමාන කාල තුල සමාන රේඛීය දුර ප්‍රමාණ ගෙවාගෙන ගිහිල්ලා තියෙනවා නම් සමාන කාල තුල එකම දුර ප්‍රමාණ මේගොල්ලෝ ගෙවාගෙන ගිහිල්ලා තියෙනවා නම් එකම විදිහේ පත ඔස්සේ මේගොල්ලෝ ගමන් කරලා තියෙනවා නම් ළමයි අපි කියනවා මේ සමස්ත වස්තුව උත්තරණ නැත්නම් රේඛීය චලිතයක නියැලිලා තියෙනවා කියලා. ඒතර ඒක සරල රේඛාවකම යන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ සරල රේඛීය චලිතයක් කියලා කියන්නේ රේඛීය චලිතයේ විශේෂ අවස්ථාවක්. දැන් මේ වස්තුවේ සෑම අංශුවක්ම සමාන කාල තුල එකම විදිහේ සරල රේඛීය පත ඔස්සේ ගමන් කළා කියලා හිතන්න.
මේ වගේ. ඔන්න එහෙමනම් අපි කියනවා මේ වස්තුව සරල රේඛීය චලිතයක නියැලිලා තියෙනවා කියලා. ඒතර සරල රේඛීය චලිතය කියන්නේ රේඛීය චලිතයේ විශේෂ අවස්ථාවක්. ඒ වස්තුවේ සෑම අංශුවක්ම සමාන කාල තුල සමාන සරල රේඛීය පත ඔස්සේ ගමන් කරලා තියෙනවා නම් අපි කියනවා මේ වස්තුව සමස්ත වස්තුව සරල රේඛීය චලිතයක නියැලිලා තියෙනවා. එසා රේඛීය චලිතයක් කිව්වහම මේක නිතරම සරල රේඛීයයි කියලා හිතන්න එපා. රයිට්. මාතෘකාව උත්තරණ චලිතයේ යටතට ගල මෙන්න මේ රූපේ විතරක් ඇඳගන්න. රූපයෙන් දෙපින්දී වේගයෙන් එක කරන්න. හරි. ලියන්න එතන. වස්තුවක සෑම අංශුවක්ම සමාන කාල තුල සමාන රේඛීය දුර ප්‍රමාණ ගෙවා යයි නම් එම වස්තුව රේඛීය චලිතයක නියැලෙන්නේ යයි කියනු ලැබේ. සටහන් ලිවීමේදී ටික ටික වේගය වැඩි කරගන්න. එතකොට අපිට වැඩි වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන්. රයිට්. තවතරුවක් දාලා මේක රූපයක් අඳින්න ටක් ගන්න. එතන ලියන්න සරල රේඛීය චලිතය යනු රේඛීය චලිතයේ විශේෂ අවස්ථාවකි. හරි. ළමයි ඊළඟට අපිට මේ උත්තරණ චලිතය යටතේ යෙදුම් කීපයක් ඉගෙන ගන්න තියෙනවා. දුර, වේගය, රේඛීය විස්ථාපනය, රේඛීය ප්‍රවේගය, ඒ වගේම රේඛීය ත්වරණය. එතන මේ හැම යෙදුමක්ම සාමාන්‍ය පෙළ මට්ටමේදී පොඩි පන්තිවලදී ඔයගොල්ලෝ අහලා තියෙන ඒවා පොඩක් අපි විධිමත්ව සහ තව වැඩිපුර කරුණු කීපයකුත් එක්ක මේ දේවල් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අනුමාත්‍රකාව විදිහට ලියමු. ලියන පළවෙනි අනුමාත්‍රකාව දුර. right. මොකක්ද ලක්ෂ දෙකක් අතර දුර කියලා කියන්නේ නේ? distance නිසා අපි d කියන සංකේතය පාවිච්චි කරමු. ලක්ෂ දෙකක් අතර දුර. හිතන්න නගර දෙකක් කියලා. ඒතර එක නගරයක ඉඳලා අනිත් නගරය දක්වා අපිට පාරවල් කීපයක යන්න පුළුවන්. දැන් කෙනෙක් මේ පාර දිගේ යනවා. තව කෙනෙක් මේ වගේ පාරක් දිගේ යනවා. එතකොට කිසියම් ලක්ෂයක ඉඳලා තවත් ලක්ෂයක් දක්වා ගමන් කරන කෙනෙක් එයා ගෙවාගෙන යන පහු කරගෙන යන මෙන්න මේ ගමන් පතයේ දිගට අපි කියනවා දුර කියලා. දැන් මේකෙන් කරුණු දෙකක් පැහැදිලි වෙනවා. එක දුර කියන්නේ නිශ්චිත දිශාවක් සහිත රාශියක් නෙමෙයි. එයි දැන් මේ ගමන් පතේ ගමන් කරන කෙනා නිරන්තරයෙන්ම එයා ගමන් කරන දිශාව වෙනස් කරලා තියෙනවනේ නේ. මේ පතේදී වුණත් එහෙමයි. එයා එක වෙලාවකදී මේ වගේ දිශාවකට යමින් ඉන්නවා. ආපහු මේ වගේ පැත්තකට යනවා. මෙහෙම යනවා. එසලමෙට දෙනවා දුර කියන්නේ අදිශ රාශියක්. අනිත් එක තමයි ලක්ෂ දෙකක් අතර දුරට නිශ්චිත අගයක් නැහැ.
දැන් මේ ගමන් පතේ ඔස්සේ ගමන් කරන කෙනා ගිය දුරයි මේ පතේ ඔස්සේ ගමන් කරන කෙනා ගිය දුරයි වෙනස්නේ නේ. එසා ලක්ෂ දෙකක් අතර දුර කියන්නේ නිශ්චිත අගයක් සහිත දෙයක්ුත් නෙමෙයි. ඒ වගේම දුර කියන එකට නිශ්චිත දිශාවක් ඇත්තෙත් නැහැ. රයිට් මේ ගෲප් එකක් අදින් ටක් ගන්න. හරි ලියන්න එතන ලක්ෂ දෙකක් අතර දුර යනු ලක්ෂ දෙකක් අතර දුර යනු එම ලක්ෂ අතර ගමන් කරන්නෙකු එම ලක්ෂ අතර ගමන් කරන්නෙකු ගෙවා යන පහු කරගෙන යන ගෙවා යන පතයේ දිගයි. එම ලක්ෂ අතර ගමන් කරන්නෙකු ගෙවා යන පතයේ දිගයි. දැන් තරවක් දාලා යන්න දුර අදිශ රාශියකි. දුර අදිශ රාශියකි. තතරක් දාලා යන්න ලක්ෂ දෙකක් අතර දුරට નિયમિત නැත්නම් නිශ්චිත අගයක් නොමැත. ලක්ෂ දෙකක් අතර දුරට නිශ්චිත අගයක් නැත්නම් නිශ්චිත වටිනාකමක් නොමැත. ඒක වෙනස් වෙන්න පුළුවන් ගමන් කරන මාර්ගය අනුවනේ. right ලියන ඊළඟ මාතෘකාව වේගය. වේගය පොඩි පන්තිවලදී හැමදෙරෙක්ම ඉගෙනගෙන තියෙනවා වේගය කියන්නේ දුර ගෙවා යාමේ ශීඝ්‍රතාවනේ. දැන් අපි හිතමු ඩෙල්ටා t කාලයකදී කිසියම් කෙනෙක් නැත්නම් වස්තුවක් ඩෙල්ටා d දුරක් ගමන් කළා කියලානේ. ඩෙල්ටා t කාලයකදී ඩෙල්ටා d දුරක් ගමන් කළොත් දුර ගෙවා යාමේ ශීඝ්‍රතාව කියන්නේ ඒ ගෙවාගෙන ගිය දුර ප්‍රමාණය ගත වෙච්ච කාලයෙන් බෙදපුවාම ලැබෙන අගය. මේ අදහස ඔයගොල්ලෝ දන්නවා පොඩි පන්තිවලදී. මේකට අපි කියනවා දුර වෙනස් වීමේ ශීඝ්‍රතාව. දුර ගෙවා යාමේ ශීඝ්‍රතාව. දැන් බලන්න ඕක මෙහෙමත් ගන්න පුළුවන්. දැන් ඩෙල්ටා t කාලයකදී ගෙවාගෙන ගිය දුර ඩෙල්ටා d නම් ඒකක කාලයකදී අපි හිතමු තත්පරයකදී ගෙවාගෙන ගිය දුර මොකක්ද? ඩෙල්ටා d බෙදීම ඩෙල්ටා t. ඒ කියන්නේ මේ කලින් අපි අර ශීඝ්‍රතාව කියලා හඳුන්වපු පදේම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ළමයි මේකෙන් තේරුම් ගත යුතුයි දුර ගෙවා යාමේ ශීඝ්‍රතාව කියලා කිව්වත් එහෙම නැත්නම් ඒකක කාලයකදී ගෙවා යන දුර කියලා කිව්වත් දැන් ඩෙල්ටා t කාලයකදී ගෙවාගෙන ගිය දුර ඩෙල්ටා d ඒකක කාලයකදී ගෙවාගෙන යන දුර ඩෙල්ටා d බෙදීම ඩෙල්ටා t. එතකොට දුර ගෙවා යාමේ ශීඝ්‍රතාව කියලා කිව්වත් ඒකක කාලයකදී ගෙවාගෙන යන දුර කියලා කිව්වත් ඒ අදහස් දෙකම සමානයි. එහෙනම් වේගය සඳහා මේ අදහස් දෙකම ගැලපෙන බව තේරුම් ගන්න. එහෙනම් වේගය කොහොමද අපි විද්‍යාත්මක අර්ථ දක්වන්නේ? දුර ගෙවා යාමේ ශීඝ්‍රතාවය හෙවත් ඒකක කාලයකදී ගෙවා යන දුර. right ලියන්න මෙහෙම දුර ගෙවා යාමේ ශීඝ්‍රතාවය හෙවත් දුර ගෙවා යාමේ ශීඝ්‍රතාවය හෙවත් ඒකක කාලයකදී ගෙවා යන දුර. දුර ගෙවා යාමේ ශීඝ්‍රතාවය හෙවත් ඒකක කාලයකදී ගෙවා යන දුර වේගයයි. වේගයයි. ඊළඟට අලුත් පිළිකින් ලියන්න. ඩෙල්ටා t කාලයකදී ඩෙල්ටා t කාලයකදී ගෙවා ගිය දුර ඩෙල්ටා d නම් ඩෙල්ටා t කාලයකදී ගෙවා ගිය දුර ඩෙල්ටා d නම් කියලා කමාවක් දාලා මේ දෙල් ලියන්න. වේගය කියන්නේ එතකොට ඩෙල්ටා d බෙදීම ඩෙල්ටා t. ඒක කදාගන්න. දුර මීටර වලින් අපි මනින්නේ. කාලය තත්පර වලින් මනින්නේ. දෙකම සිම්පල් අකුරු. එතකොට වේගය තත්පරයට මීටර. ළමයි දන්නවා වේගය කියන්නේත් අදිශ රාශියක් නේ. ඒක අර දුරාදිශයක් වීමත් එක්ක බද්ධ වෙච්ච කාරණයක් විදිහට දකින්න පුළුවන්. දුර ගෙවා යාමේ ශීඝ්‍රතාව නැත්නම් ඒකක කාලයකදී තත්පරයකදී ගමන් කරන දුර වේගය කියන්නේ අදිශ රාශියක්. ලියන්න තරවක් දාලා වේගය අදිශ රාශියකි. වේගය අදිශ රාශියකි.
එතන තවතරුවක් දාලා ඔන්න අපිට තියෙනවා මේ වැදගත් කාරණයක් තේරුම් ගන්න. ළමයි කිසියම් දුර ප්‍රමාණයක් ඒ දුර ප්‍රමාණය ගෙවාගෙන යන්න ගත වෙච්ච කාලයෙන් බෙදපුවාම අපි වේගය ලැබුණා කියලා කිව්වට ඇත්තටම අපිට මේ ලැබෙන්නේ මෙහෙම හිතන්න. දැන් ඔන්න වාහනයක් අපි දුන්න නගර දෙකක් අතර ගමන් කරනවා. ඒ නගරේ ඉඳලා B නගරය දක්වා යනවා. මේ වගේ ගමන් පතයක් ඔස්සේ තමයි යන්නේ කියලා හිතන්න. එතන මෙතනින් පිටත් වෙනවා යා t සමානයි බිඳුවේදී මෙතෙන්ට එනකොට පැය දෙකක් ගිහිලා කියලා හිතමු. මේ ගමන් පතේ දිග අපි තුමු කිලෝමීටර් 100යි කියලා. දෙතර පැය දෙකක කාලයකදී වාහනය ගිහිල්ලා තියෙන දුර ප්‍රමාණය තමයි කිලෝමීටර් 100. දැන් මන්න කිලෝමීටර් 100 පැය දෙකෙන් බෙදපුවාම වාහනේ වේගය ලැබෙනවනේ පැයට කිලෝමීටර් 50යි කියලානේ. මම හිතන ඕනම දරුවෙකුට තේරෙනවා දැන් මේ වාහනේ වේගය පැයට කිලෝමීටර් 50යි කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. මේ ඒ වල ඉඳලා B දක්වා යන පැය දෙකේ සම්පූර්ණ කාල සීමාවෙදිම ඔය වාහනේ වේගමානය ස්පීඩෝමීටර් එක ඒකේ අර නීඩල් එක නැත්තම් කට්ට හරියටම පැයට කිලෝමීටර් 50 කියන මාක් එකේ හෙලවෙන්නේ නැතුවම තිබුණා කියලානේ. එහෙම අදහස් වෙන්නේ නැහනේ. මෙයා සමහර තැන්වලදී පැයට කිලෝමීටර් 50ට වඩා වේගය වැඩි කරන්නේ නැති, සමහර තැන්වලදී වේගය අඩු කරන්නේ නැති, සමහර විට යම් ආකාරයකින් වේගය බිඳුව කරපු අවස්ථා තියෙන්නත් ඇති. එතකොට මේ ලැබිච්ච පැයට කිලෝමීටර් 50 කියන වේගය අපි හඳුන්වන්නේ විද්‍යාවේදී ඔයගොල්ලෝ දන්නවා මධ්‍යක වේගය. ඇවරේජ් එකනේ. සාමාන්‍ය අගය. මධ්‍යක වේගය කියලා. ඒක නිසා තේරුම් ගන්න කිසියම් වස්තුවක් ගමන් කරපු දුර ප්‍රමාණය ඒ දුර ප්‍රමාණය ගමන් කරන්න යාට ගත වෙච්ච කාලයෙන් බෙදපුවාම මෙතනින් එහාට දැන් උසස් පෙළ පන්තියේදී අපි නිකම්ම වේගය ලැබුණාය කියලා කියන්නේ නැහැ. මොකක්ද අපිට මේ ලැබිලා තියෙන්නේ? ඒ ඩෙල්ටා t කාලය තුල පැවති මධ්‍යක වේගය. මධ්‍යක වේගය. right ලියන තරුවක් දාලා ඩෙල්ටා d බෙදීම ඩෙල්ටා t ඩෙල්ටා d බෙදීම ඩෙල්ටා t මගින් අපට ලැබෙන්නේ ඩෙල්ටා t කාලය තුල පැවති මධ්‍යක වේගයයි. ඩෙල්ටා t කාලය තුල පැවති මධ්‍යක වේගයයි. තවතරක් දාලා අපි මෙහෙම හිතමු. දැන් මේ වගේ පතයක ගමන් කරන වස්තුවක් ගැන හිතන්න. ඔන්න t සමානයි බිඳුවේදී මෙයා ගමන මෙතනින් පටන් ගත්තා. දැන් එතන ඉඳන් තමයි අපි යාගේ දුර මනින්න කියලා හිතන්න. දුර අපි d වලින් ගමු. එතකොට d සමානයි බිඳුවයි. තාම එයා දුරක් ගමන් කළා නැහැ. t සමානයි බිඳුවේදී ඔන්න මෙතනින් ගමන පටන් ගත්තා. ළමයි හිතන්න මේ ස්ථානේ අපි A කියලා ගමු. දැන් කිසියම් කාලයකට පස්සේ මෙයා එනවා මේ B කියන ස්ථානයට. ඒ වෙනකොට අපි තුමු T කාලයක් ගත වෙලා. මේ තියෙන කාලය අඟවන සංකේතය එහි වටිනාකම තමයි මේ පැත්තේ අපි ලියන්නේ. ඒතකොට T සමානයි T කියන්නේ කාලය T ප්‍රමාණයක් ගත වෙලා. ඒ වෙනකොට මෙතන ඉඳන් මෙතෙන්ට මෙයා ඇවිල්ලා තියෙන දුර ප්‍රමාණය D කියලා හිතමු. ඒතකොට දුර D. D වලගේ ඒ කියන්නේ දුර යගේ D ට සමානයි. දැන් ඊළඟට මෙතන ඉඳලා තවත් සුළු වෙලාවක් මේ වස්තුව චලනය වෙලා එයා මෙන්න මේ වගේ තැනකට ආවා කියලා හිතන්න අපි C කියලා ගමු පිහිටීම. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ගත වෙච්ච කාලය අපි තුමු ඩෙල්ටා t කියලා. එහෙනම් එතකොට ගත වෙච්ච අර මුළු කාලය මට ලියන්න පුළුවන් t ධන ඩෙල්ටා t කියලානේ. මෙතන ඉඳන්ම මෙතෙන්ට එන්න ගත වෙච්ච කාලය t ධන ඩෙල්ටා t. මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ගත වෙච්ච කාලය තමයි ඩෙල්ටා t. ඒ වගේම මෙතනයි අතර තියෙන දුර ප්‍රමාණය අපි ඩෙල්ටා d කියලා ගත්තොත් දැන් ඒතර මුළු දුර මට ලියන්න පුළුවන් අර පටන් ගත්ත තැන ඉඳලම d සමානයි d ධන ඩෙල්ටා d නේ. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට එන්න යාට ගත වෙච්ච කාලය ඩෙල්ටා t. මෙතන ඉඳන් මෙතෙන්ට එනකොට ඒ ගෙවාගෙන ආපු දුර ප්‍රමාණය ඩෙල්ටා d. ළමයි හිතන්න මම ඩෙල්ටා d ව ඩෙල්ටා t ගෙන් බෙදනවා. දැන් මතක් කරගන්න මොකද්ද මට ලැබෙන්නේ?
කිසියම් දුර ප්‍රමාණයක් ඒ දුර ප්‍රමාණය ගමන් කරන්න ගත වෙච්ච කාලයෙන් බෙදුවා. එතකොට නිකම්ම වේගය නෙමෙයි ලැබෙන්නේ. මොකක්ද ලැබෙන්නේ? මධ්‍යක වේගය. මොන කාලය තුල මධ්‍යක වේගයද? ඩෙල්ටා t කාලය තුල මධ්‍යක වේගය. දැන් මේ රූප සටහනේ හැටියට මට කියන්න පුළුවන් මේ BC කොටසේ කියලා නේ. BC කොටසේ. එහෙනම් මේ මට ලැබිලා තියෙන්නේ තේරුම් ගන්න BC කොටසේ මධ්‍යක වේගය. BC කොටසේ මධ්‍යක වේගය. ඩෙල්ටා D බෙදීම ඩෙල්ටා t. දැන් හිතන්න මට අවශ්‍යයි මේ පතේ ඔස්සේ ගමන් කරන අපි තුමු වාහනයක් කියලා. ඒ වාහනය හරියටම B කියන ලක්ෂය හරහා ගමන් කරද්දී ඒ මොහොතේ මෙයාගේ වේගය කීයද? එතකොට ළමයි තේරුම් ගන්න දැන් ඩෙල්ටා D බෙදීම ඩෙල්ටා t කියන මේ අගය මගින් මට ලැබිලා තියෙන්නේ B වලදී වේගයවත් C වලදී වේගයවත් නෙමෙයිනේ. මේ BC කොටස තුල තියෙන සාමාන්‍ය වේගය මධ්‍යක වේගයනේ. දැන් මම කොහොමද හරියටම B කියන ලක්ෂයේදී වේගය හොයාගන්නේ? රයිට් මෙතන තියෙනවා පොඩි ගණිතමය උපක්‍රමයක්. මෙහෙම හිතන්න. මට B කියන ලක්ෂයේදී වේගය හොයන්න අවශ්‍ය නම් මම මේ C කියන ලක්ෂය ටික ටික Bට ලං කරලා B ගාවටම මේ ලක්ෂය ගන්න උත්සාහ කරලා ඒ අවස්ථාවේදී මෙන්න මේ අනුපාතය ගැන හිතුවොත් හරි නේද කියලා හිතන්න. ආයි බලන්න. මේ අනුපාතය දැනට කාටද අයිති? BC කොටසට. BC කොටසට අයිති මේ අනුපාතය මට පුළුවන් නම් ළමයි මේ B කියන ලක්ෂයට පවරන්න. මෙයාට අයිති දෙයක් බවට පත් කරන්න. දැන් කොහොමද මේ BC කොටසට අයිති දේ B ලක්ෂයට අයිති දෙයක් බවට පත් කරගන්නේ? ආයකට කරන්න තියෙන්නේ අපිට මේ C ලක්ෂය B ගාවටම ගේන එකනේ. දැන් කොහොමද C ලක්ෂය B ගාවටම ගේන්නේ? මෙන්න මේ ඩෙල්ටා t කියන කාලය වැඩි කළ යුතුද අඩු කළ යුතුද කියලා හිතන්න. කවුද ඩෙල්ටා t කිව්වේ? අර B ගෙන් පස්සේ මම වස්තුවට චලනය වෙන්න දීපු අමතර කාලයනේ. මම ඩෙල්ටා t කාලය වැඩි කරන්න මොකද වෙන්නේ? C ලක්ෂය තව අහකට යනවා. දැන් මට ඕනි C ලක්ෂය කාට කිට්ටු කරන්නද? Bට. එහෙනම් මම මොකද්ද කළ යුත්තේ? ඩෙල්ටා t කාලය කුඩා කළ යුතුයි. ඩෙල්ටා t කාලය කුඩා කළ යුතුයි. නිකන් හිතන්නම ඩෙල්ටා t කියන කාලය තත්පර දශමිකක් කරනවා. තත්පරයක් කියන කාලය හිතන්නේ එක මොහොත. ඒකනොත් 10න් පංගුවක්. දැන් එක හිතන්න C ලක්ෂය සෑහෙන්න කිට්ටුයි Bට. නැත්නම් මම ඩෙල්ටා t කාලය තත්පර 0.01 කරනවා. තත්පරයකින් 1000න් කොටසක්. දැන් බලන්න එතකොට C ලක්ෂය Bට ගොඩාක් කිට්ටුයි. දැන් ඔය වගේ අවස්ථාවකදී මේ අනුපාතය දැන් මේ අනුපාතය අයිති BC කොටසට. හැබැයි දැන් මේ කොන්දේසිය පනවනකොට C කියන ලක්ෂය Bට කිට්ටු වෙද්දී දැන් එහෙනම් මේ අනුපාතය වුණ Bට අයිති වේගන එනවනේ. නිකන් හිතන්නකෝ අපි මේ ඩෙල්ටා t කියන කාලය බෙහෙවින් කුඩා කරනවා. තවත් මේක කුඩා කරනවා. තත්පර මෙච්චරක් කරනවා. දැන් ළමයිට පේනවා ඇති මේ වෙනකොට B ලක්ෂයයි C ලක්ෂයයි වෙන් කළා අඳුර ගන්න බැරි තරමටම C ලක්ෂයයි Bට කිට්ටුයි. ඔහොම ගිහිල්ලා හිතන්න මම ඩෙල්ටා t බිඳුවටම කිට්ටු කරනවා. තාම මේ බිඳුව නෙමෙයිනේ නේ. මට පුළුවන් ඩෙල්ටා t කියන කාලේ බිඳුවට කිට්ටු කරන්න. ඒ වගේ අර ඩෙල්ටා t කාලේ බිඳුවට කිට්ටු කරනවා කියන එක විද්‍යාවිදී අපි නිරූපණය කරන්නේ මෙහෙම ඊතලයක් ගහලා. එහෙම කළොත් දැන් C ලක්ෂය තියෙන්නේ B ගේ උඩම තමයි. ඒ වගේ අවස්ථාවකදී දැන් මේ අනුපාතය අර BC කොටසට අයිති වෙලා තියෙච්ච අනුපාතය කාට අයිති දෙයක් විදිහට අපිට සලකන්න පුළුවන්ද? B ලක්ෂයටම අයිති දෙයක් විදිහට සලකන්න පුළුවන්. ඒතර මේ අනුපාතය මගින් මොකද්ද ලැබුණේ? වේගයක්. දැනට මේ අනුපාතය මගින් ලැබෙන්නේ මොකක්ද? BC කොටසේ මධ්‍යක වේගය. හැබැයි අර කොන්දේසිය පනවලා මොන කොන්දේසියද? ඩෙල්ටා t බිඳුවට ආසන්න කරනවා කියන කොන්දේසිය පනවලා මට පුළුවන් මේ අනුපාතය මොන ලක්ෂයට අයිති දෙයක් බවට පත් කරන්නද? B ලක්ෂයට අයිති දෙයක් බවට පත් කරන්න. එහෙම වුණොත් මේ අනුපාතය මගින් ඒ අවස්ථාවේදී මොකද නිරූපණය වෙන්නේ? B ලක්ෂයේදී වේගය. එhmenan මොහොතක වේගය කියන අදහස අපි මෙතනින් තමයි ලබා ගන්නේ. B හිදී වේගය. ඒ කියන්නේ මොහොතක වේගය සමානයි මේකම තමයි ඩෙල්ටා D බෙදීම ඩෙල්ටා t එකම දේ මම පොඩි කොන්දේසියක් පනවනවා ඩෙල්ටා t බිඳුවට ආසන්නයි. ඇත්තටම දැන් මේ මම හඳුන්වලා දෙන මොහොතක වේගය කියන සංකල්පය මේ ලියලා තියෙන ගණිතමය සංකේත මේවා ඇසුරින් උසස් පෙළ භෞතික විද්‍යාවේදී ඔයගලන්ට ගණන් හදන්න මුකුත් නැහැ. ඒක මතක තියාගන්න. හැබැයි මේ මතවාදය
ඒ කියන්නේ මොහොතක වේගය යනු කුමක්ද? ඒ මතවාදය ගැන වැටහීමක් ඕගලන්ගෙන් බලාපොරොත්තු වෙනවා. නැතුව මේ සංකේත හසුරවල එහෙම ගණන් හදන්න මොකුත් නැහැ මොහොතක වේගය ගැන ඕගලන්ට. ඒත් මේ මොහොතක වේගය කියන සංකල්පය විද්‍යාත්මක සංකල්පය ළමයි තේරුම් ගත යුතුයි. රයිට්. තරුවක් දාලා මේ වගේ රූපයක් අඳින්න ටක් ගාලා. රූපේ තියෙන සංකේත අපි වෙනම හඳුන්වන්න අවශ්‍ය නැහැ. ළමයින්ට දැන් මේ සංකේත තේරෙනවා. රූපය ඇඳලා මේ විදිහට BC කොටසේ මධ්‍යක වේගය BC කොටසේ මධ්‍යක වේගය සමානයි තේරුම් ගන්න ලියන්න. ඩෙල්ටා D බෙදීම ඩෙල්ටා T. ඩෙල්ටා E බෙදීම ඩෙල්ටා D බෙදීම ඩෙල්ටා T. ඊළඟට B හිදී වේගය B හිදී වේගය. එතන වරහන් ඇතුලේ මොහොතක වේගය කියලා දාන්න. B හිදී වේගය වරහන් ඇතුලේ මොහොතක වේගය. සමානයි තේරුම් ගන්න. නිකන් ලියලා ඉවර කරලා වැඩක් නැහැ තේරුම් ගන්න. ඩෙල්ටා D බෙදීම ඩෙල්ටා T එකේ අර ඩෙල්ටා T කියන කාල සීමාව බෙහෙවින් කුඩා කළා. බිඳුවට ආසන්න කළා. හරි. එතකොට අපි දුර ගැන කතා කළා වේගය ගැන කතා කළා. එතකොට වේගයේ මධ්‍යක වේගය සහ මොහොතක වේගය කියන අදහස් දෙක අපි ඉගෙන ගත්තා. ලියන්න එහෙනම් ඊළඟ අනුමාත්‍රකාව රේඛීය විස්ථාපනය. ඊළඟ අනුමාත්‍රකාව රේඛීය විස්ථාපනය. සාමාන්‍යයෙන් අපි S කියන සංකේතය පාවිච්චි කරනවා. රේඛීය විස්ථාපනය. right. ළමයි හිතන්න අර කලින් වගේම t සමානයි බිඳුවේදී මෙතන හිටපු කෙනෙක් නැත්නම් වස්තුවක් කිසියම් කාලයකට පස්සේ මෙතෙන්ට ළඟා වුණා. එයා ගියේ මේ වගේ පතයක් ඔස්සේ කියලා අපි හිතමු. එතකොට t සමානයි බිඳුවේදී වස්තුව පැවතිච්ච ස්ථානයයි කිසියම් කාලයකට පස්සේ වස්තුව දැන් පවතින ස්ථානයයි අතර තියෙන සරල රේඛීය දිග සහ එහි දිශාව මෙන්න මේ සරල රේඛීය දිග සහ එහි දිශාව මගින් නිරූපණය කරන දෛශිකයට තමයි අපි කියන්නේ විස්ථාපනය කියලා. එතකොට මම දන්නවා දැන් සමහර දරුවන්ට කල්පනාවෙන් මේවා අහගෙන ඉන්න දරුවන්ට ප්‍රශ්නයක් ඇති හිතේ ඔය අර පිහිටුම් දෛශිකයම නේද? ඔව්. මේ පිහිටුම් දෛශිකය තමයි. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ පිහිටුම් දෛශිකය සහ රේඛීය විස්ථාපනය කියන දෙකේ පොඩි වෙනසක් තියෙනවා. ළමයි දැන් පිහිටුම් දෛශිකය කියන එකේ ඊතලය මට පාලනය කළ හැකියි. දැන් මම මෙහෙම ඊතලයක් ගැහුවොත් කියන්න මොකක්ද මේ පෙන්වලා තියෙන්නේ කාට සාපේක්ෂව කාගේ පිහිටුම් දෛශිකයද මේ පෙන්වලා තියෙන්නේ? මෙතන ඉඳන් බලනකොට මෙයා ඉන්න හැටිනේ. ඒකේ කාට සාපේක්ෂව කාගේද? Aට සාපේක්ෂව B ගේ පිහිටුම් දෛශිකය. හැබැයි ඕකම මට පුළුවන් ඊතලයේ මෙහෙම ගැහුවොත් දැන් මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ Bට සාපේක්ෂව ඒකේ පිහිටුම් දෛශිකය. ළමයි පිහිටුම් දෛශිකය සහ රේඛීය විස්ථාපනය එකම විදිහේ හැසිරීමක් නැත්නම් ස්වරූපයක් පෙන්නුවට මෙතන තියෙනවා පොඩි වෙනසක්. මොකක්ද වෙනස? පිහිටුම් දෛශිකයේ දිශාව අපිට අභිමත විදියට හසුරව ගන්න පුළුවන්. Bට සාපේක්ෂව ඒකේ පිහිටුම් දෛශිකය කිව්වහම මේ දිශාව ගත හැකියි. Aට සාපේක්ෂව B කිව්වහම අනිත් පැත්තට යත හැකියි. හැබැයි විස්ථාපන දෛශිකයේ දිශාව අපිට පාලනය කරන්න බෑ. ඔන්නෝක වැදගත් ගැටලු විසඳීමේදී. එයි මම විස්ථාපන දෛශිකයේ දිශාව අපිට පාලනය කරන්න බෑ කියන්නේ. ළමයි හැමතිස්සෙම විස්ථාපන දෛශිකයේ දිශාව තියෙන්නේ
රේඛීය විස්ථාපන දෛශිකයේ දිශාව තියෙන්නේ කාලය මනින්න පටන් ගත්ත තැන ඉඳලා කාලය මැනීම අවසන් වූ තැනටයි. එතකොට මට මේක ඊතලයේ මාරු කරලා මේ රේඛීය විස්ථාපනය කියන්න අයිතියක් නැහැ. මොකද රේඛීය විස්ථාපන දෛශිකයේ දිශාව තීන්දුව කරන සම්මත පිළිවෙලක් තියෙනවා. රේඛීය විස්ථාපනයේ දිශාව නිතරම තියෙන්නේ කාලය මැනීම ආරම්භ කරපු තැන ඉඳලා කාලය මැනීම අවසන් කරපු තැනටයි. ඒ නිසා මේක මට පාලනය කරන්න පුළුවන් දිශාවක් නෙමෙයි. හැබැයි මෙතනදී අර ඒට සාපේක්ෂව බීද බීට සාපේක්ෂව වේද කියන එක අනුව මේ ඊතලයේ මට පාලනය කරන්න පුළුවන් නැත්නම් දිශාව මට පාලනය කරන්න පුළුවන්. රයිට් මාතෘකාව උනේ රේඛීය විස්ථාපනය. මේ වගේ රූපයක් අඳගන්න. ලියන එතන t සමානයි බිඳුවේදී වස්තුව පැවති ස්ථානයේ සිට t සමානයි බිඳුවේදී වස්තුව පැවති ස්ථානයේ සිට t සමානයි ඩෙල්ටා t හිදී t සමානයි ඩෙල්ටා t හිදී වස්තුව පවතින ස්ථානය දක්වා t සමානයි බිඳුවේදී වස්තුව පැවති ස්ථානයේ සිට t සමානයි ඩෙල්ටා t හිදී වස්තුව පවතින ස්ථානය දක්වා ඇති සරල රේඛීය දිග හා එහි දිශාව සරල රේඛීය දිග හා එහි දිශාව රේඛීය විස්ථාපනය ලෙස හැඳින්වේ. රේඛීය විස්ථාපනය ලෙස හැඳින්වේ. එතන තරුවක් දාලා ලියන්න. රේඛීය විස්ථාපනයේ දෛශික රාශියක් වන අතර රේඛීය විස්ථාපනයේ දෛශික රාශියක් වන අතර සෑම විටම එහි දිශාව පිහිටන්නේ කාලය මැනීම ආරම්භ කළ ස්ථානයේ සිට කාලය මැනීම අවසන් කළ ස්ථානය දක්වාය. කාලය මැනීම අවසන් කළ ස්ථානය දක්වාය. ළමයි මේ වීඩියෝ පාඩම් මාලාවේදී එක දවසකට ඔයගලන්ට නියමිත පාඩම් කොටස සම්පූර්ණ වීඩියෝ එකක් විදිහට අපි ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද පැය කීපයක් එක දිගට වීඩියෝ එකක් නරඹන එක ඔයගලන්ටත් අපහසුයි. ඒ වගේ මේක ඉදිරිපත් කිරීමේ යම් තාක්ෂණික ගැටලුත් තියෙනවා. ඒක නිසා මේක කුඩා කොටස් වලට වෙන් කළා තමයි ඔයගලන්ට අපි ඉදිරිපත් කිරීම කරන්නේ. එතකොට එක දවසකදී පාඩම කොටස් 3කට හෝ කොටස් 4කට විතර කැඩෙනවා. එබැවින් අද මේ පළවෙනි දවසේ යාන්ත්‍ර විද්‍යාව පාඩමේ පළවෙනි කොටස වැඩ අපි මෙතනින් ඉවර කරනවා. ඊළඟට ඔයගලන්ට පුළුවන් ඒක දෙවෙනි කොටසත් එක්ක සම්බන්ධ වෙන්න.